දැහැමි ගුණගරුක සමාජයක අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන සංගීත කවිබණ අංක 45 බුදුහාමුදුරුවෝ කවි කසට් පටයයි මේ. දේශකයානෝ දෙහිවල පාමංකඩ ගංගාරාමාධිකාරී කාව්‍යශ්‍රී මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ලෝකයේ පහළ වූ අතිශ්‍රේෂ්ඨ මහා දාර්ශනිකයාණන් වූද මහා කරුණා සම්පත වූද ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය ඉතා සරලව කෙටියෙන් අද කාව්‍ය ධර්ම දේශනාවට මාතෘකා කොට ගත්තා. වචනයෙන් කියා කවියෙන් ගයා නිම කළ නොහැකි ඒ ගුණ කදම්බය බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඉදිරිපත් කරන්නටයි මගේ සූදානම. සුදොවුන් රජුගේ අගමෙහි සිය වූ මහමායා දේවී ඇසල පෝයදා දුටුවේ සිහිනය රජහට පවසාවි. සුදු ඇත් රජින්දෙකු රන් පව්වෙන් බැස යහන දෙසට පාවි. තෙවරක් පැදකුණු කරමින් දේවිගේ කුස ඇතුළට යාවි. තුසිත පුරේ සිටි අප මහ බෝසත් පස් මහ බැලුම් හෙලා සුදුන් මායා මව්පිය දෙදෙනට පින්වත් පුතෙකු වෙලා පෙරුම් පිරුලෙස මතු උපදින්නට සම්බුදු පදවි බලා පිලිසිඳගත් ඒ සිරිමත් මොහොතේ තුන් ලොව එකලු කළා. උතුරු සලාමහ නැකත බලාලා බෝසත් පිලිසිඳුනේ දස දහසක් සක්වල කම්පාවි නෙක අසිරිය ඇඳුනේ. අපායවල ගිනි නිවී ගියෝයා බුදු උල්පත බිඳුනේ. දහසක් සඳසේ පුන්සඳ බැබලින සක්වල ගල මුදුනේ. දැන් දේවිගේ දරු ගැබට දසයකඩ මස් පිරෙනවා. තම දෙමව්පියන් දකින්නට මහා පෙරහරින් දෙව්දහපුරට යන දේවිට අතරමගදී විලිරුදා දැනෙනවා. අසල තිබුණු ලුම්බිනී නම් සල්ලුයනට ඇතුළු වෙනවා. දැන් ඒ මහා බෝසත් උපතට වෙලාවයි. පරිවාර කාන්තාව වටතිර ඇදලා තාවකාලික තිඹිරිගේ සකස් කරනවා. සතර වාරම් දෙව්වරුණගේ අනුහසට සුබ පෙර නිමිති පෙනුණා දේවිගේ ඇසට. කාලය ගෙවි යයි පොයේ පුර පසට දසමස් පිරින මායා දේවිගේ කුසට. මව්පියෝ දකින්නට දේවදහපුර
යන්න සිතුනා දේවි හට හදවත සනසන්න ඒ සුබ ගමන යන මාවත සරසන්න සුදුන් රාජුට සිදුවිය නිසි ආන දෙන්න සරසුමාවතේ පෙරහැරකින් යනවා මායාදේවි හට වෙනසක් ඇති වෙනවා ලුම්බිනිසල් උයන ළඟ දැන් නවතිනවා දේවිය පිරිවරා පෙරහැර එහි යනවා පින්වතුනි මහ පොළව කම්පා කරමින් සුබාදහම සතුටු කරවමින් අප මහා බෝසතාණන් වහන්සේ මහා මායා මෞකුසින් මෙලොවට ජනිත වුණා සතර වරන් දෙවිවරු සතර පැත්තෙන් ආවා අහස පොළව ගිගුරුම් දුන්නා සතර වරම් දෙවිවරු රන් සලුවකින් බෝසතුන් පිළිගත්තා දේවිය සල් උයන ඇතුළට පියමෙන්නා සල්ලත්තක් අල්ලන්නට අත දුන්නා හැදුනා විලිරුදා මාව එලෙසම උන්නා හැදුනා තිඹිරිගෙය පෙරසිරිතට දන්නා කම්පාවෙමින් මිහි ගැබ සෙල උනේ ගහ කොළ පවා මල් පාල බාර උනේ මානව යුගයකට තාතුලිය උනේ බෝසත් පුතා මෙලොවට විහිුනේ වැස්සක ලකුණු නැතිවම ගන විදුලි කෙටේ දෙවිවරු පුදන පාරසතු මල් බිමට වැටේ සතර වාරම් දෙවිවරු විත් හතර වටේ රන් සලුවකින් පිළිගති ඒ පාලිඟු කැටේ දැන් බෝසත් සිදුහත් කුමරු තරුණ වියට පත් වෙලා යසෝදරා නම් කුමරිය විවාහ කරගෙන ඇයටත් දරු ගැබක් පිහිටලා සිදුහත් කුමරු මගුල් උයනේ මගුල් පොකුණේ දියනාන විට පණිවිඩයක් ආවා දේවියට පුතෙක් ලැබුණාය කියලා සසර කලකිරී සිටි සිදුහත් කුමරු එදා රාත්‍රියේම චන්නනම් හිතවත් ඇමතියා සමග කන්තක අසුපිටින් අබිනික්මන් කරනවා මගුල් උයනේ මගුල් පොකුණේ සිදුහතුන් දිය නානවා ඇමතියෙක් තොරතුරක් එවිටම බෝසතුන් වෙත ගෙනවා පුතෙකු ලැබිලා බිම්බා දේවිට
ඇමති විස්තර පානවා කුමක් කරමිද සසර ගමනට තවත් බැම්මක් පේනවා බිරිඳ සහ පුතු මදක් දකිමින් යහන් ගැබ වෙත වඩිනවා නලඟ නන්ගේ බහුරු කොලම් බෝසතුන් හට පෙනෙනවා මෙයද ජීවිතයයි කියන්නේ කලකිරීමක් දැනෙනවා අදම ගිහිගේ දමායන්නට බෝසතුන් හට හිතෙනවා නිදා සිටියේ චන්න ඇමතිව අවදි කරවා කියන්නේ අදම අබිනික්මන් කරන්නයි චන්න දැන් මට හිතෙන්නේ වහා අසු සරසවා මැදුරේ පසල් දොර වෙත ගෙනෙන්නේ කියන දේ කරනවා මිසයේ චන්න මොනවද කරන්නේ නිරංජනා නදියෙන් එතර වෙලා සියලු ආභරණ ගලවා චන්න අතට දේ මගුල් කඩුවෙන් හිස කෙස් කපා තවුස් වෙස් ගන්නවා කාන්තකාසු ශෝකය දරාගනු නොහැකිව ලය පැලීමිය යනවා චන්න ආපසු රජ ගෙදරට ඇවිත් සියලු විස්තර සඳහන් කරනවා අනේ අවසන් වතාවට තම එකම පුතුගේ මුහුණ බැලුවා රන්රුවක්සේ නිදන තම දේවියගේ සිරුරට බැල්ම හෙළුවා යලිත් හිත කැළඹෙන්න පළමුව හිතේ ආශා බිමට හෙළුවා මෝරමින් එන සඳේ සඳ කැන් පුරුද්දට මින් අවට බැලුවා නිරංජන නාදියෙන් ගොඩ වූවා චන්න සමග ගාන්තර වෙත ආවා සලු පිළියබරන ඉවතට ලෑවා චන්න ඇමති හට දුන්නයි ඒවා රන් අසිපතගෙන කෙස් ටික කපලා මම්බුදු වෙමි යයි අහසට දමලා තුන්ලෝනායක පදවිය සොයලා යන්නට පෙර මාග දැන් ඇත සැදීලා බුදු වී මිස යාලි නොෙමි කියාලා බෝසත් ඇදුනා වනය බලාලා චන්න ගියා යලි මැදුර සොයාලා අසුමිය ඇදුනා පපුව පැලීලා
සයවසරක් දුෂ්කර ක්‍රියා කරලා අත්ථ කිලමතානුයෝගය කාමසුකල්ලිකානුයෝගය අත්හදා බලා දැන් බුදු වෙන්නට කාලයයි වසවත් මරු මේ අවස්ථාවට අවහිර කරනවා තමරුමත් දූවරු බෝසත් වෙතේ වෙනවා දසපාරමී පරමත්ත පාරමී අනුපාරමී පුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්නට සූදානම් වන මොහොතයි මේ සුදොන් රාජුගේ පුත් බුදු වෙන්නට යනවා එහෙම වුණොත් මට පාර දින්නට වෙනවා මගේ මරසෙනග වහ වහ දැන් සැරසෙනවා සිදුහත් පාරදවා මාර බාල පාතුරනවා මාර සෙනග ඒතියොදුනක් දුරක සිට ගිනි දැල්වා ගුරු වති බෝසත් ඉදිරි පිට අවියායුද ඒවති ජයගත් නොහැකි විට බෝසත් සෙලවුනේ නැත ඒක මොහොතකට තණ්හාරති රාගා මාරු දුවරු ආවා තුනු යුගරු සිරු පෙන්වා ඉඟි බිඟි පෑවා සහවාසයට අපහා එන්නට කීවා බෝසත්තුමා හට මොන විහිළුද මේවා සතියෙන් ලැබෙන සක්විති පදවී හැර දමා ආවෙමි වනය වෙත සිවුරකට හිස නමා බෝසත් වරුන්ගේ පෙරසිරිත එය තමා බුදු බව ලබන්නට මට තවම නැත පමා කෙලපිඩ වීලස සාලකා රාජසැප දැරුව කෙලවර කෙලෙමි භව දුක හිත දැඩි කෙරුව හැඳිනිමි දානිමි මමතා පවසන බොරුව මා පෙරදිය නොහැකතා දැනගනු මාරුව හෙට හිරු නැගෙන්නට පළමුව මෙතන මම බුදු වී ලබමි පදවිය ලොව අසම සම තිරලෙස සිතෝ බෝසත් එම මොහොතේදිම දැහැනට සමවැදින අදිටන ඇතිව ලැම වෙසක් පුන් පොහෝ දිනක අලුයම ගයාවේ බෝරුකක් මුලදී අප මහ බෝසතාණෝ සතර මග සතර ඵල ලබා සම්බෝධි ඥානය ලබා ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පින්වත්නි, ඒ මොහොතෙදිත් මිහි කත කම්පා වුණා. බෝසතාණන්
විදුරසුන මත වැඩ සිටිති දැහැනට වැදී ආරිය අටමග මැදුම් පිළිවෙත තිබේ සිත පතුලට ඇදී හේතුඵල දෙක වටහා ගනිමින් සතර ඇත්තට හිත දිදී සදෙව්ලොව දෙවි දේවතාවෝ වන්දිති සාදු හඬ දිදී දුකය සමුදය නිරෝධය සහ නිවන් මග පැහැදිලි වුණා කප් දහස් කල් පිරු පාරමි පින් බලේ අලි මතු වුණා හිරු නැගෙන්නට පළමු අදිටන ඒ පරිද්දෙන් ඉටු වුණා වෙසක් පුන්පෝ දිනක සිදුහත් බෝසතාණන් බුදු වුණා උන්වහන්සේ සති 7ක් විවේක සුවයෙන් වැඩ සිටියා ඒ සති 7 ගත කළ ආකාරය මේ පින්නතුන් කවුරුත් දන්නවා එතනදී කළ ලොකුම මෙහෙවර තමයි තමන් වහන්සේට බුදු වන්නට උපකාර කළ බෝධි රාජයා දෙස ඇසිපිය නොහෙලා සතියක් බලා හිඳ කළ ගුණ සැලකීම ආන්දෝරු ලොවට එළිය සදා දැල්ලු පහන්සේ අන්දලොවට පෙනුම දෙන්න සැදු නුවන්සේ තුන් ලොවටම නිදාන වූ මාරු රුවන්සේ සත් සතියක් වැඩ සිටියෝ බුදුන් වහන්සේ දේවන සතිය අනිමිස ලෝචන පූජාවයි දේවන සතිය රුවන් සක්මනේ පූජාවයි රුවන් ගෙයක තුන්වන සතියේ පූජාවයි සාවන සතිය ආජපාල් රුක මූල පූජාවයි සත්වන සතියේ මීදෙල්ල රුක මූල වැඩ සිටිති නාරාජින්දා වරුසාවට ධාරණය සාදති දේවි බඹුවරු සුවඳ මාලින් හිමිපා පුදති විමුක්ති මග කියා දෙන්න බුදු හිමි වාඩිති සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු බවට පත්වී පළමු ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකොට පළමු ආරාම පූජාව පිළිගෙන තමාගේ උපන් ගම වන කිඹුල්ලත්පුරයට වැඩම කොට වදාලා එහිදී නෑයින්ගේ මානෙ බිඳින්නට උන්වහන්සේට යමා මහ පෙළහර පාන්නට සිදු වුණා
රජගෙදර කිසි කෙනෙක් පසුවදා දාණයට ආරාධනා කළේ නෑ. ඒ නොදනුවත්කම නිසායි. කිඹුල්වත් පුරයට වැඩිය සම්මා සමිඳුට සැකී කුලේ සිරිතට අනුව ආබිමන් දැනේ පපුවට පැන නැගී අහසට පෙළහර පැව මොහොතට මානය ඉවත් කොට පැමිණ වැන්දෝ සමිඳු අසලට පසුදින දානයට නොමැත ඇරයුම සමිඳුට පිඬු සිඟා වඩින්නට මගට බැස්සා සමිඳු එක විට සමග සංඝ පිරිවර පිඬු සිඟා යති එකවර කිඹුල්වත් පුරවර දනෝ දන් දෙති හිමිට ගරු කර පසුදා පිඬු සිඟා වඩින බුදුරජාණන් වහන්සේ ගැන ඇසූ සුද්ධෝදන මහරජතුමා වහවහ බුදුන් කරා ඇවිත් ඇයි මේ අපට නින්දා කරන්නේ කියා අසනවා. බුද්ධ වංශයේ කවුරුත් යැපෙන්නේ පිඬු සිඟා වඩිමින් බව පිය රජුට තේරුම් කර දෙනවා. පියාණෙනි ඔබේ එකම පුතා අර පාරේ හිඟා කනවා සාක්‍ය කුලේ සුද්ධෝදන රජුටත් අන්න නිගා දෙනවා. මේක ඇසූ රජතුමාගේ සිතුවිලි විලියෙන් නලියනවා. ඇඳිවත සමගම මහපාරේ සිටි බුදු හිමි වෙත යනවා. මහ සංඝ දහසක් නොතුන් දහසක් හිටියත් මට හැක දන් දෙන්න. මහ අවමානකි වසලැජ්ජාවකි මට බැහැ මේවා ඉවසන්න. සැකි කුලයේ අය හිඟා ගියේ නැත උත්තම කුලයකි ලොව දන්න. හිඟමන නවතා වඩින්න මැදුරට මා දෙන දානය පිළිගන්න. පිය රජතුමේ ඔබේ වංශයයි මගේ වංශේ හැටි මෙහිම තමයි. මා බුදුවරුණගේ බුද්ධ වංශයේ මාරක ගන්නේ බුද්ධ නමයි. පිණ්ඩ පාතයේ හිඟා යමින් අපි වළඳන්නෙත් ලද ආහාර තමයි.
ඒ බුදු පරපුර ගිය රජමාවත මගේ පිය රජුනි අසම සමයි. රජගෙට වඩින බුදුරජාණන් වහන්සේ දකින්නට යසෝදරා එන්නේ නැහැ. උන්වහන්සේ ඇගේ කුටියට වඩිනවා. යසෝදරා බිම වැටි බුදු සිරිපතුල් තෙමෙන කල් හඬ හඬා වැළපෙනවා. උන්වහන්සේ යසෝදරාවන්ගේ ගුණ වර්ණනා කරමින් ඇගේ පෙර සසර පැවැත්ම මතක් කරමින් සඳ කිඳුරු ජාතකයෙන් ධර්මීය දේශනා කරනවා. යසෝදරාවගේ කුටියට සමිඳු වඩිනවා. බිම පෙරලි යසෝදරා බුදුන් වඳිනවා. ඕනේ හැටියට වඳින්න අවසර දෙනවා. ඇයගේ ගුණ මහිමය ගැන බණ පවසනවා. සංසාරේ පෙරුම් පුරා එකටයි ආවේ. බෝසත් හට බිරිඳ වෙන්න පෙරුම් පිරුවේ. සඳ කිඳුරු ජාතකයෙන් දහම් දෙසුවේ. ඇයගේ නෑයන් කවුරුත් දහම් ඇසුවේ. මහමග වඩින පියා පෙන්නවා. යසෝදරා හත්හැවිරිදි රාහුල කුමරුට නරසිංහ ගාථාවලින් ඒ මහා නරසිංහ පියාගේ ගුණ වර්ණනා කරනවා. දායාද ඉල්ලන්න පියා පසුපස යන රාහුල කුමරු අන්තිමේදී පැවිදි කරනවා. අන්න පොඩි පුත නුඹගේ පියතුම වඩිනවා මහා මාවතේ. හිසත් මුඩු කොට සිවුරු හැඳගෙන ගෙවනවා රළු ජීවිතේ. ඔහොම හිටියට පුතේ නුඹ ගැන නොමැත අහිතක් ඒ හිතේ. නුඹට හිමි දායාද ඉල්ලනු එයට වරදක් නෑ පුතේ. වයස අවුරුදු 7 රාහුල කුමරු බුදු හිමි ළඟට එනවා. සිවුරු කොන අල්ලමින් හුරතල් බස් දොඩයි බුදු සමිඳු පිනවා. පියතුමාණෙනි කොයිද දෑවැදි අස අසා පසු පසම යනවා. කිසිත් නොදොඩන මගේ බුදු හිමි පුතු සමග අරමටම යනවා. රාහල් කුමරුගේ හිසත් මුඩු කොට අනේ එවිටම සිවුරු අන්දා මහන කෙරුමට වරම් දුන්නා. මහා සැරියුත් සමිඳු කැන්දා. පුංචි රාහුල කිසිත් නොදොඩයි පියතුමා ළඟ සිටින හින්දා. අනේ මේ පොඩි හාමුදුරුවෝ පියතුමාගේ
පාතුල් වැන්දා. බුදුරජාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුවන්ගෙන් තිබුණේ මහා අභියෝගයක්. වරක් දෙවරක් නොව කීපවරක්ම බුදුන් මරා බුදු වෙමි යන පව් සිතුවිල්ලෙන් දේවදත්ත අකුසල් රැස් කරගත්තා. බුදුන් මරා බුදු වෙමි යන හැඟුම පිට දෙව්දත් සාතුරුකම් කෙරුවා සමිඳුහට. සම්බුදු පියා මහා පාරේ වඩින විට දෙව්දත් ගලක් පෙරලායි කඳු මුදුනේ සිට නාලාගිරි ඇතුටරා හොඳ හැටි පෙව්වා. බුදු හිමිනසන්නට පෙරමුණටම එව්වා. වියරුව ඇතා හිමි ළඟ දාන නැව්වා. චණ්ඩ ඇතා බුදු සමිඳුන් හික්මෙව්වා. මෝහය හිතටගෙන ඇවිදපු පාලින් පාල සසර පුරුදු තණ්හාවට ඇලුම් කළ දෙව්දත් සතුරුකම් කෙරුවත් කාලින් කාල තව සුවඳ වූවා බුදු නෙළුම් මල. මලමිනියක බැඳ දැමූ සෝපාක දරුවා කසල සෝදක සුනීත පුන්නාදාසිය කිසාගෝතමී පටාචාරා බුදුරජාණන් වහන්සේගේ සරණ සොයාගෙන ආවා. තම පොත් රාහුල කුමරුට පෑ සෙනෙහස ඒ අයටත් එක ලෙස දැක්වුවා. සෝහොන් පිටියක කුණු සිරුරක බැඳ දමා තිබුණලු එදා. නමින් විය සෝපාක දරුවා හඬයි බියවි හිත දදා. රැයක මැදියම මුළු ලොවම සිටි අතරකදි සුවසේ නිදා. මගේ බුදු හිමි පුංචි දරුවා අපායෙන් ගත් තනි මුදා. කසල සෝදන සුනීතත් සෝපාක වාගෙම මහන කෙරුවා. සිටුගේයක දාසියකි පුන්නා ඇයද සසරින් එතෙර කෙරුවා. කිසාගෝතමි පටාචාරා පුවත් හදවත සසල කෙරුවා. තථාගත හිමි හැම දෙනාටම විමුක්තියේ දොර විවර කෙරුවා. රාහල් කුමරුට වගේ සෝපාකටත් එක බණ පදය දෙසුවේ.
අනද හිමි සහ අඟුල්මල් හිමි සමග එක වෙහෙරෙහිම විසුවේ පටාචාරා යසෝදරාවද එකම මගකින් සසර නැසුවේ ඒ අමා මහ දම් සුගන්ධය සදාකල් ලෝකයට මුසුවේ අසූවිය සපිරි උන්වහන්සේටත් අනියත දහම අනුව ලෙඩ දුක් ඇති වුණා චුන්ද කර්මාරපිදු ඊතා කුසල දුන් අවසාන දාණය වැළඳීමෙන් උන්වහන්සේගේ රෝගය උත්සන්න වුණා මාරයාට වුණු පොරොන්දු අනුව දැන් ආයු සංස්කාරය කොට පිරිනිවුමට සූදානම් චුන්දගේ ඇරයුම මත හිමියාවෝ සංගුණට දන් පුදමින් සැනසූ රසවත් දන් වැට හිමි වෙත පෑවෝ සූකර මද්දව යත් වැළඳූ දිරවිය නොහැකිව මද්දව දානේ බුදු හිමි දන් වැළඳූ අවසානේ කුසිනාරාවට එන්න උනානේ සැබෑවේද වාසවත් මාරු සීනේ බීමටවත් පෑන් නැතුව ගියෝයා කුසේ වේදනා ඉහළ නැගියා බුදුවරටත් ලෙඩ රෝග සැදෙයා පෙර අකුසලයක අරුම එසේයා මල්ලව රජුගේ උයන වඳින්නයි සල්ගස් අතරේ යහන සදන්නයි අවසන් සමවත් සුවය විඳින්නයි පිරිනිවුමට නිසි ලකුණු දකින්නයි පන්සාලිස්වසක් කළ ලෝක මෙහෙවර හමාර කරමින් කුසිනාරානුවර මල්ලව රජුගේ උයනේදී ගසක් යට අප මහා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව පින්වත්නි ගසක් යට ඉපදී ගසක් යට බොදුවේ ගසක් යට මගුල් බණ දෙසූ උන්වහන්සේ ගසක් යටදීම තුන් ලෝකයෙන්ම සමුගත්තා පන්සාලිස් වසරක්ම ගෙවෙන තුරු දෙසෝදහම් පද සිතට දැනේ මල්ලව රජුගේ උයනේ ගස් යට සිව් මහ දැහැනට ඇතුළු උනි ලෝක ධාතුවම කම්පා කරමින් මිහි ගැබ ගුගුරා හඬනු පෙනේ තිලොව තිලක හිමි ගොයුම් බවත් හිමි පරිනිර්වාණයට ගියයි අනේ අසූවියේදී අනියත දහමට ඉඩදී නිවමින් අවාගිනී කල යුග මෙහෙවර සංගුණට පවරා අමිල දහම් කඳ ලබා දුනි
සියක් වසක් ආයුෂ ඉල්ලන්නට අනන්ද මහා හිමි පමා වුනි භව දුක නිවමින් මරණ මරමින් වැඩි අද මගේ බුදු ස්වාමිනී භව දුක නිවමින් මරණ මරමින් වැඩි අද මගේ බුදු ස්වාමිනී. ඒ අවසන් වූයේ සංගීත කවිබණ අංක 45 බුදුහාමුදුරුවෝ කවි කැසට් පෙළේ පළමු කොටසයි. දේශකයානෝ කාව්‍යශ්‍රී මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. සංගීත කවිබණ අංක 46 බුදුහාමුදුරුවෝ කවි කැසට් පෙළේ දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.